හරි පුතේ අද අපි කතා කරන්න යන්නේ මධ්‍යම පළාත් සභාවේ දෙවෙනි වාරේ පේපර් එක කතා කරන්න යන්නේ. එතකොට මම හිතනවා දැන් ඒක කරන්න ඇති කියලා දැන් සති දෙකක් තිබුණානේ. නේද? ඒක ඉස්සරලා ඇති. අපි බලමු එකින් එක කොහොමද මේ ටික වෙන්නේ කියලා. හරි. ගැටලු තියෙනවා නම් අහන්න සුපුරුදු විදියටම අපි කරන 7 වෙනි දවස අද तर පළවෙනි ප්‍රශ්න පත්‍රයක් දුන්නේ අද එක පත්‍රය අපි ඉස්සලා බලමු A කොටස. A කොටස පළවෙනි ප්‍රශ්නේ. පළාත් පාලන ආයතනයක් 6%ක වාර්ෂික වරි පണം බදු ප්‍රතිශතයක් අය කරනවලු. යම් දේපළක් සඳහා වාර්ෂිකව අය කරන වරි පണം බදු මුදල රුපියල් 3000ක් නම් දේපළ වාර්ෂික වටිනාකම. ඒ කියන්නේ පුතේ තාක්ෂේරු වටිනාකම අහන්නේ. තාක්ෂේරු වටිනාකම හොයන් කිව්වහම පුතේ පුළුවන් මෙහෙම කරන්න. 6ක් ගන්නේ 100ක තාක්ෂේරු වටිනාකමකට නම් 3000ක් අය කරන්න කීයද කියලා බලන්න ඕනේ. ඒතකොට මේ 3000 කියන එක වාර්ෂික ගාණ වෙන්න ඕනි. හරි? දැන් මේකේ කියන විදිහට වාර්ෂික වරිපණ බදු මුදල මේ කියන්නේ. ඒ අනුව මෙහෙම කැපෙනවා 5.2යි. ඒතකොට රුපියල් 500.2යි. කොබාන එක හරියයි. එතකොට දැන් ඕන නම් මේක මෙහෙම හදන්න පුළුවන්. මෙහෙම හදන්න පුළුවන් ඕනනම් කොහොමද? තාක්ෂේරු වටිනාකම x කියලා ගන්න. තාක්ෂේරු වටිනාකම x කියලා ගන්න. ඒ කරලා ඒ x කියන එක පුතේ 100ට 6ක් හදපුවාම 100ට 6ක් හදපුවාම ඔය කියන 3000 කියන එක එන්න ඕනේ. අවුරුද්දට ගෙවන්න ඕනේ වරි පරම් බදු මුදල එන්න ඕනේ. තාක්ෂේරු වටිනාකමට 100න් 6ක් හදපුවා මේ උත්තරේ එන්නේ. දැන් මෙන්න මේ සමීකරණය x හෙව්වත් හරි. ඒක පුතේ x සමානයි බෙදීම 100 මේ පැත්තට යනකොට ගුණ කිරීම 100 වෙනවා. මෙයා මේ පැත්තට යනකොට බෙදීම. එහෙමත් x 50000යි කියලා ගන්න පුළුවන්. හරි. එහෙම හදන්නත් පුළුවන් වුණා. වැරදුන අයට පුළුවන් එහෙම කරන්න. බීජීය භාග ඇතුළත් සමීකරණ අනිවාර්යයෙන්ම මොනවාටද? පළවෙනි ප්‍රශ්න පත්‍රයට එනවා. එතකොට මෙතන තියෙන්නේ m වලින් 2 2යි m වලින් 1 සමානයි 5 තියෙන්නේ. හරි. එතකොට පුතේ මෙතන හරය සමාන කරගන්න ඕනේ. මේ දෙන්න එකතු කරලා යන විදිහ තමයි ලේසිම. මෙයා වුණ 2කින් ගුණ කරා, මෙයාත් මෙහෙම 2කින් ගුණ කරා. 2යි m වලින් 1 සමානයි. හරි. දැන් මේ භාග දෙක එකතු කරන්න පුළුවන් හරය සමාන හින්දා 2යි m 4 එකතු කිරීම 1 සමානයි 5යි. මෙතන උත්තරේ 5යි. 2යි m වලින් 5. ඊපස්සේ මෙතන තියෙන හරය 1නේ. හරයක් නැහැ කියන්නේ. මේ විදිහට ගුණ කරනවා. 5 වරක් 1 5 වරක් 2යි m. 5යි මෙතන 10යි m වෙනවා. දෙපැත්තම මෙහෙම 10න් බෙදපුවාම මෙයාලා මෙහා කැපිලා ගිහිල්ලා m සමානයි 1යි මෙතන 2යි 2න් 1යි කියලා එනවා. ඒතර මේ බීජීය භාග හදනකොට ලේසි විදිහක් මේක. නැත්තම් මුළු සමීකරණයම 2යි m වලින් ගුණ කරගෙන යන්න. 2යි m වලින් ගුණ කරගෙන යන්න. එහෙම කොහොමද 2යි m වලින් ගුණ කරගෙන යන්නේ? 2යි m වලින් ගුණ කරගෙන යන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙහෙමනේ තිබුණේ m වලින් 2 එකතු කිරීම 2යි m වලින් 1 සමානයි 5 තිබුණේ. හරි. 2යි m වලින් මේ හරයන්ගේ තියෙන කුඩා පොදු ගුණාකාරයෙන් මුළු සමීකරණයම ගුණ කරමින් යනවා. මෙයාට m කැපෙනවා. මෙතන 2යි m 2යි m කැපෙනවා. එතකොට මෙතන දෙවරක් 2 4 එකතු කිරීම 1 එතන 10යි m ගුණ වුණාම අර වගේම මෙහෙම හදන්නත් පුළුවන්. හැබැයි මේ හැම එකක්ම ගුණ කරන්න ඕනේ හරය. දෙපැත්තම 10න් බෙදනතොර දෙකෙන් එක ඒත් වෙනවා ඒක. හරි. මේ දෙවෙනි ක්‍රමය. විජ්‍ය භාග තියෙන සමීකරණ විසඳනකොට
හොඳම එක මෙයා. භාගයක් හදාගෙන හරි මෙතන මෙහෙම භාගයක් අනි භාගයක් හදන හරස් ගුණිත දානක ඕනි අමාරු ගණක් හදන්න පුළුවන්. අද පුතේ වඩා වැස්ස නිසා එහෙම වෙනවා ඇති. දැන් හරිද ඇහෙනවද? මාව හොඳට ඇහෙනයි කෝ බලන්න. අතුසන්. right. තොරණ දෙවෙනි එක. දැන් එක ක්‍රමයකට හදලා තියෙන අය තව ක්‍රමයකට හදාගන්න. මෙහෙමත් හදන්න පුළුවන් කියන. හරිද? එහෙම හදාගන්න. එතකොට වැඩි කොට දාන්න ලේසි. තුන්වෙනි ප්‍රශ්නය කාණුවකින් පහෙන් එකක් කැපීමට මිනිසුන් 6 දෙනෙකුට දින 4ක් ගත වෙනවා. කාණුවකින් පහෙන් එකක් කපන්න. කාණුවෙන් පුතේ 5කට බෙදලා එක කොටසක් කපන්න මිනිසුන් 6 දිනකට දින 4ක් ගත වෙනවා. මිනිසුන් 6 දිනකට දින 4ක් ගත වෙනවා. මිනිසුන් 15 දෙනෙකු යොදවා මුළු කාණුව කැපීමට දින කීයක් ගත වෙයිද කියලා අහන්න. එහෙනම් ඉස්සර මේ පහෙන් එකක් කියන්නේ මිනිස් දින කීයද කියලා බලන්න ඕන. පහෙන් එක කියන්නේ පුතේ මිනිස් දින 6 වරක් 4 කීයද 24ක් වෙනවා. එතකොට මිනිස් දින 24ක් කියන්නේ මේ කාණුවේ පහෙන් එකක්. ඒතර මුළු කාණුවේ වැඩ ප්‍රමාණය. මුළු කාණුව කැපීමට අවශ්‍ය මිනිස් දින ප්‍රමාණය. අවශ්‍ය ශ්‍රමය නැත්නම් වැඩ ප්‍රමාණය නැත්නම් මිනිස් දින ගණන අපිට හොයන්න පුළුවන්. පහෙන් පංගුවක් නේ 24. මුළු කාණුව ඒ වගේම පහක් තියෙනවා. එතකොට මිනිස් දින 120ක් තියෙනවා. ඒ මුළු කාණුව අපෙන් අහන්නේ 15 දෙනෙකු ගතවන කාලය අපෙන් අහන්නේ. ගතවන දින ගණන හොයන්න පුළුවන්. අර 120 පුතේ බෙදන්න 15 වෙයි. 15 දිනක යොදවන්න තියෙනවා. ඒතර එනවා දින 8යි. මොන තුන්වෙනි ගාන හදන විදිය පහෙන් එකක් කපන්න මිනිස්සු 6 දිනකට දින 4ක් ගත වෙනවා කියලා කියන්නේ කාණුවෙන් පහෙන් එකක් කපන්න මිනිස් දින 24ක් තමයි වැය වෙන්නේ. ඒතර මුළු කාණුව පුතේ 5කට බෙදලා එකක් 24යි නම් මුළු කාණුව හොයන්න 24 ඒවා 5ක් බලන්න. ඒතර එතන තියෙනවා 120ක වැඩ ප්‍රමාණය. එතකොට අපෙන් අහන්නේ මේ 120 කරන්න 15ක් යොදුවොත් එහෙම දින කීයක් ගත වෙනවද කියලා. එහෙනම් 120 අපි 15ෙන් බෙදමු. හරි? ඊට පස්සේ හතරවෙනි ගාන ඒක එන ලේසි ගානක්. මෙහෙම තියෙනවා ත්‍රිකෝණයක්. ඒකේ පාදයක් දික් කරලා තියෙන ඔයගොල්ලෝ පේනවා. මෙයා තමයි x කියලා දාලා තියෙන්නේ. මේ දෙන සමානයි කියලා දාලා තියෙනවා. මෙතන 50යි කියලා දාලා තියෙනවා. දැන් ජ්‍යාමිති ගණන් හදද්දී පුතේ රූප සරහන හොඳට පාවිච්චි කරන්න කියලා මම ගිය සැරේදී කිව්වා. ඒ වගේම දැන් මෙතන ඔයගොල්ලෝ කරගන්න පුළුවන්. අපිට කියන්නේ x වලගේ හොයන්න කියලා. මෙයා හොයන්න කියලා කියන්නේ. එතකොට පුතේ මෙතන මේ ත්‍රිකෝණයේ පාදක සමාන හින්දා මුළු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණය එකතුව 180යි. මෙතන 50ක් අයින් කරලා දාපුවම මේ දෙන්නගේ එකතුව 130ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා 65යි මෙයා 65යි වෙන්න ඕනේ. ඒක මම රූපේ මත ලිව්වා. දැන් එන ලේසිනේ. x එකතු කිරීම 65 කියලා කියන්නේ 180යි. මේ දෙන්නගේ එකතුව 180යි. හේතුව සරල රේඛාවක් මත පිහිටි කෝණ. තව ක්‍රම තියෙනවා මේක හදන්න. නැත්නම් මේ දෙන්නගේ එකතුව සමානයි මෙයා. ත්‍රිකෝණයක පාදය දික් කිරීම සෑදෙන බාහිර කෝණය x. එයාගේ අභ්‍යන්තර සම්මුඛ දෙක මෙයා. මේ දෙන්න එකතු කරලත් ගන්න පුළුවන්. ඒතර මෙතනින් x සමානයි 180න් පුතේ 65ක් අඩු කරනවා. එතකොට 5යි කියලා 115යි. 115 ආවෝ එකෝ බලන්න.
පස්වෙනි ගාන. මෙහෙම එකක් දීලා තියෙනවා. log 3 පාදයට 81 සමානයි x. දර්ශක ආකාරයෙන් ලියන්නලු. ඒකට සිම්පල් a කොටසට මෙන්න මෙහෙම ඊතර ගහපුවාම අපිට පුළුවන් ලේසියෙන් හඳුනා ගන්න 3 x වෙනි බලය සමාන කිරීම 81. ඔන්න දර්ශක ආකාරය කියන්නේ ඕක. x කි අගය සොයන්න කියලා කිව්වහම පුතේ දැන් මේක එහෙම පැහැදිලි. මෙයා 3 බලයක් විදිහට ලියා ගන්නවා 3 කීවෙනි බලයද? 4 වෙනි බලය. පාද සමාන නම් අනිවාර්යෙන් දර්ශක සමාන වෙන්න ඕනේ. පාද සමාන නම් දර්ශක සමාන වෙන්න ඕන. මොකද බල සමාන හින්දා. හරි? x 4යි. එතකොට ලකුණු දෙනකොට මෙයාට 1 ලකුණයි මෙයාට 1 ලකුණයි. අරවල ලකුණු දෙක ගන්න යන්නේ ඒවා නැවත කියන්න අවශ්‍ය නැහැනේ. දන්නවා දැන් ලකුණු දෙක ගන්න තමයි එකට වැඩේ. හරි. ඊට පස්සේ 6 වෙනි එක 4යි x වර්ගය තියෙනවා. ඊට පස්සේ තියෙනවා 3යි xy තියෙනවා. 8යි y තියෙනවා. කුඩා බුදු ගුණාකාරය වань කිව්වම සංගුණක ලියන්න ඕන පුතේ ප්‍රථම සාධකවල ගුණිතයක් විදියට මෙහෙම. එකල බලයක් විදියට මෙහෙම ලියාගත්තාම දෙකේ දෙවෙනි බලය x වල දෙවෙනි බලය 3 ගුණ කිරීම x ගුණ කිරීම y 3 පළවෙනි බලය x වල පළවෙනි බලය y වල පළවෙනි බලය 8 ලිව්වහම මෙහෙම ලියන්න වෙන්නේ දෙකේ ව 3ක් සහ y දෙකේ තුන්වෙනි බලය y වල පළවෙනි බලය. දැන් තියෙන දෙකේ බල වලින් විශාලම බලය තෝරගත්තාම මෙයා එනවා y වලින් පළවෙනි බලය එනවා x වලින් දෙවෙනි බලය එනවා තුනේ බල වලින් තුනේ. එහෙනම් පුතේ කුඩා බුදු ගුණාකාරය වෙන්නේ දෙකේ තුන්වෙනි බලය තුනේ පළවෙනි බලය x වල දෙවෙනි බලය y දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි 8 වල 3 24යි x වර්ග y. මේක මේ උත්තරේ කොහොම හරි හොයලා තියෙනවා ලකුණු දෙකම දෙන්න පුළුවන්. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ. නලයකින් මිනිත්තු 5කදී ජලීය ලීටර් 120ක් පිට කරනවා. පුතේ මිනිත්තු 5කදී ජලීය ලීටර් 120ක් පිට කරනවා. නලය තුලින් ජලය ගලා යාමේ ශීඝ්‍රතාවය මිනිත්තුවට ලීටර් වලින් සොයන්න කියලා කියනවා. නලය තුලින් ජලය ගලා යාමේ ශීඝ්‍රතාවය මිනිත්තුවට ලීටර් වලින් හොයන්න කියලා කියනවා. මිනිත්තුවට ලීටර් වලින් ඕනේ මිනිත්තු 5කදී තමයි පුතේ 120ක් යන්නේ. එහෙනම් 1 මිනිත්තුවට කියලා බලන්න 120 බෙදන්න 5න් කී දෙන්නේ එතකොට? 2යි 4යි 24යි. හැබැයි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මොකද්ද? මිනිත්තුවට ලීටර් 24යි කියලා ලියන්න. මිනිත්තුවට ලීටර් 24යි කියලා ලියන්න. කො එක හරියයි? නිකන් බෙදීමත් එක්ක 27 තිබුණා හරි. අටවෙනි ප්‍රශ්න. සිට 15ක වාර්ෂික සුළු පොලියට රුපියල් 50000ක් ණයට ගත්ත අය අවුරුදු දෙකකට පසු ගෙවිතු පොලිය අහන්නේ. එහෙනම් පුතේ 50000 ගුණ කිරීම 100ට 15 වාර්ෂික පොලිය අනුපාතයක අවුරුදු දෙකකට පොලිය අහන්නේ. එහෙනම් මුළු පොලිය එන්නේ ඔහොම මේ බිඳු දෙකට මේ බිඳුව කැපුවා. මෙතන 30යි 30 ඒවා 5ක් 150යි බිඳු 2යි. හරි මුළු පොලිය හොයනවම ණය මුදල පොලිය අනුපාතකයේ කාලය 50000යි
පොලි අනුපාතික 15යි අවුරුදු දෙකකට පසු ගෙවී යුතු පොලි අපෙන් අහන්න. බිඳු දෙකට බිඳු දෙක කැපුවා 15 දෙක 30යි 30 5ක් 150යි මෙතන බිඳු දෙක දැම්මා 15000යි. 8 වෙනි ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ. මේව රූපයක් දීලා තියෙනවා. මෙයාට මෙයා සමානයි. මෙයා B C D E A කියලා දීලා තියෙනවා. කෝපා අවස්ථාවේදී අංග සමීපයට සප්‍රායෝගික අවශ්‍යතාව දෙක ලියන්න කියලා තියෙනවා. ඒතකොට දැන් මෙතන BC සමානයි CE කියලා දීලා තියෙනවානේ. එයා දීලා තියෙනවා. උඩින් තමයි මෙහෙම හිස්තැන් දෙකක් තියෙන්නේ. මෙන්න මේ හිස්තැන් දෙක මේ යුගල දෙකම අපිට ලියන්න කියලා තියෙන්නේ. ඊට මේ මෙයාට මෙයා සමාන. හරිද? මොකද කෝපාන නම් කෝණ දෙකක් තමයි ඕනේ. එතකොට ACB කෝණය සමානයි DCE. ඒක මේ ප්‍රතිමුඛ කෝණ වලින් තමයි ගන්න. ප්‍රතිමුඛ කෝණ වලින් ගන්න. මේ කෝණ දෙක සමාන. දැන් ඊළඟ කේස් එක තමයි අනෙක් අංක දෙක ඕනේ. දැන් පා කිව්වහම මෙතන තියෙනවනේ පාද තියෙනවා. තව කෝණේ ගොලයක් ඕනේ. මොකද්ද ගන්න කෝණ දෙක? එතකොට මෙන්න මෙයා සමානයි මෙයා කියලා ගන්න තිබුණා ඒකාන්තර කෝණ වගේ වෙනවා. හැබැයි මේ දෙක සමාන්තර නැහැ පුතේ. එහෙම ගන්න බෑ. නැත්තම් මෙයාට මෙයා සමානයි කියලා ගන්න තිබුණා ඉස හැඩයක් තියෙනවා. එහෙම ගන්නත් විදිහක් නැහැ මේකේ. හරිද? මොකද සමාන්තරවත් කියලා කොහෙවත් දීලා නැති නිසා එහෙම ගන්න බැහැ. BAC සමානයි ඔව් එහෙම ගන්න බෑ. ඇයි ගන්න බැරි? මේ දෙක පුතේ සමාන්තර නැහැ. දැන් මේ දෙක අනිවාර්යෙන් ප්‍රතිමුඛ කෝණ කියලා ෂුවර්. ඒ නිසා හරි මේක හරි. හරිද? එතකොට අනිත් අංග දෙක අහන්න. මොකද කරන්නේ? මෙයා සමානයි මෙයා කියලා දීලා තියෙනවා. තව එක අංගයක් ඕනේ. ඕගොල්ලෝ මේ මම තරු දාලා තියෙන හෝ මේ හරි දාලා තියෙන කෝණ දෙකකින් ඕන එකක් ලියා තියෙනවා නම් කමක් නැහැ. ලකුණු දෙන්න පුළුවන්. ඕකේ මෙන්න මෙහෙම ඊතලයක් දා ගන්න නැත්තම් ඔක හදන්න විදිහක් නැහැනේ. වෙන ක්‍රමයක් නැහැ ඔක. හරි සමානයක් දීලා නැහැ. ඒ නිසා අපෝ දාගන්න. එතකොට ඔයගොල්ලෝ මෙතන පුතේ කෝක ලිව්වත් කමක් නැහැ. ගානේ අවුලක් තියෙන නිසා අනිවාර්යෙන් කෝණයක් ලියලා තියෙන්න ඕන. හරි. ඊට පස්සේ පුතේ 10 වෙනි එක. 10 වෙනි ප්‍රශ්නය. අරය 14යි. උස සෙන්ටිමීටර් 15යි. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. එතකොට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එන සූත්‍රය මතක ඇති ඔයගොල්ලොන්ට. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 25RH. ඔන්න සූත්‍රය මතක නැති අය මතක් කරගන්න 25RH සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2යි 5 වට 7න් 22 දැම්මා. අරේ පුතේ 14යි උස 15යි.
මෙතන මෙහෙම කැපුණා 2යි 30යි 44යි ඔහොම එකක් එනවා. ඔන්න 1320ක් එනවා. කොබන් 1320 ආවයි. right. හොඳයි. ඊට පස්සේ 11 වෙනි එක මම දැන් අසමානත පොඩ්ඩක් මතක් කරගන්න පේපර් කරනකොට කලින් ඒවා කරනකොට මෙහෙම තිබ්බහම පුතේ මේක මම කිව්වා සමීකරණයක් සරල සමීකරණයක් විදිහටම හිතන්න විසඳනකොට ඒතර මේ ඍණ 11ට අයින් කරන ධන 11ක් මේ පැත්තට දානවා මේ පැත්තට මේකද කරන්න ඕන කිව්වා. ඒතර මෙයා කැපිලා ගිහිල්ලා අර සරල සමීකරණ වගේම තමයි එතන 15යි 3ෙන් බෙදන්න තියෙන්නේ x කුඩායි හෝ සමානයි 5යි කියලා එනවා. හරි x කුඩායි හෝ සමානයි 5යි කියලා එනවා. අපෙන් අහන්නේ පුතේ විශාලම ධන නිකලය. දැන් මෙහෙම තිබ්බහම මේකට එන්න පුළුවන් පුතේ මේ 5ට අඩු වෙන්න ඕනේ x වලගේ. 5ට සමානවත් කමක් නැහැ කියලා තමයි මේ ඉරෙන් කියන්නේ. සමානවත් කමක් නැහැ ඊට අඩු වෙන්න ඕනේ. එහෙනම් විශාලම නිකලය 5. මේක විතරක් තියෙනවනේ එක ලකුණයි මෙයත් වෙනම ලියා තියෙනවනේ එක ලකුණයි. මේක විතරක් තියෙනවනේ එක ලකුණයි දෙකම දෙන්න විදිහක් නැහැ. හරි. මෙතන සුළු කිරීම වැරදි නම් මේ හරියට ආදේශ ගන්න එක ලකුණක් දෙන්න පුළුවන්. සුළු කිරීම ඔක්කොම හරියට ලකුණු දෙකයි කියලා දන්නවනේ. ඉතින් කියන්න දෙයක් නෙමෙයි. හරි. දැන් Taman ලියන විභාගේ දැනගෙන ඉන්න ඕනේ කොහොමද ලකුණු බෙදෙන්නේ කියලා. ඊට පස්සේ පුතේ 12 වෙනි ගාන 12 වෙනි ගාන මේක සමාන්තර රාශියක් තියෙනවා. මෙන්න සමාන්තර රාශියක් තියෙනවා. මෙතන 80යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ BAD කෝණය අගේ මෙන්න මේ කෝණය අගේ අහන්න. මෙන්නම ලේසි වැඩක් තියෙන්නේ. මේ 80යි අපිට මෙන්න මේ කෝණය 100ක් වෙන්න ඕනේ. සරල රේඛාව මත පිහිටි කෝණනේ මේ දෙන සරල රේඛාව මත පිහිටි කෝණනේ. ඒත් මෙයා 100යි. මෙයා 100 නම් මෙයා 100ක් වෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ ඉගෙන තියෙන්න ඕනේ සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි කියන්නේ. සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ සමාන වේ. හරි 100ක් කියලා දෙන්න ඕන 12 වෙනි ගාන. රූපේ ලකුණු කරන්න පුළුවන් තරම් ජ්‍යාමිති ගණන් හදනකොට ඊට පස්සේ 13 වෙනි ගාන. 1 සිට 4 දක්වා. ඒ කියන්නේ ඔන්න ඔය විදිහට අංකණය කරලාද නොනැඹුරු චතුස්තරාකාර ධාතු කැටයක් හා සාධාරණ කාසියක්. එතකොට පුතේ මෙහෙමයි. කොටු දරක් අඳිනවා නම් මොකක් පැහැදිලි වැඩේ. චතුස්තරාකාර ධාතු කැටය ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල 1 2 3 4 ලැබෙන්න පුළුවන් මේ තියෙන ධාතු කැටය. මේ පැත්තේ කාසිය ගත්තොත් එහෙම කාසිය ලැබෙන්න පුළුවන් සිරස ලැබෙන්න පුළුවන් අගේ ලැබෙන්න පුළුවන්. එතකොට ලැබෙන ප්‍රතිඵල එකවර උඩ දාපුවම මෙන්න මේ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ එකත් එක්ක සිරස නැත්තම් අගේ ලැබෙන්න පුළුවන්. නේද? දැන් මෙහෙමනේ සිද්ධිය වෙන්නේ. කාසියේ පැති දෙකයි චතුස්තරයේ මෙහෙම තියෙනවා. අගයත් එක්ක 1 2 3 4 ලැබෙන්න පුළුවන්. අය සිරසත් එක්ක 1 2 3 4 ලැබෙන්න පුළුවන්. ඒතර ඔක්කොම ප්‍රතිඵල 8ක් තමයි ලැබෙන්නේ. මේ ඊතල තියෙන මෙතන 8ක්නේ. අපෙන් අහන්නේ පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් සමග සිරස ලැබීම. ඉරට්ටේ සංඛ්‍යාවක් එක්ක සිරස ලැබෙනවා කියන්නේ මෙන්න මේ ටික විතරයි. ඉරට්ට කියන්නේ මෙතනනේ. මෙයයි ඉරට්ට සංඛ්‍යා සිරස කිව්වහම මේ පේළිය විතරයි. ඒතකොට දෙකයිනේ.
එහෙනම් පුතේ සම්භාවිතාවය 4 දෙකක් තියෙන ඔක්කොම 8යි 8න් 2යි. ඒ කියන්නේ සරල කරපුවාම 4න් 1යි. සරල කරපුවාම 4න් 1යි. කොටු දෙකක් ඇඳගත්තා නම් වැඩි ඊටාම ලේසි. නැත්තම් මෙහෙම හිතලා කෙනෙකුට දාන්න පුළුවන් 8න් 2යි. 8න් 2 තිබ්බත් කමක් නැහැ. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ 14 වෙනි එක 14 වෙනි එක වෘත ප්‍රමේයන් පිළිබඳව කතා කරලා තියෙන එක. හරි ලක්ෂණ වෘත්තයක් මම ඇඳා. ඒතකොට මෙහෙම වෙනවා මෙතන O AC මෙතන D මෙයා 40යි මෙයා A මෙහෙමත් තියෙනවා මෙතන x කියලා. පළවෙනි සිම්පල් A අපෙන් අහන්නේ පුතේ A වල අගය කීයද කියලා අහන්නේ. A හි අගය අහන්නේ නේද? මෙයා පුතේ කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය තමයි A කියන්නේ. මෙයා 40 කියලා කියන්නේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණය. මෙන්න මේ AC කියන ඡාපය. එහෙනම් පුතේ A සමානයි 40 2ක් 80යි. B x වල අගය හොයන්න කියලා කියනවා. x වල අගය හොයන්න කියනවා. මෙයා 80යි නම් පුතේ මේ පැත්තෙන් අපිට බලන්න පුළුවන් මෙතන මෙයා කීයක් එන්න ඕනද කියලා. මොකද මෙතන 360ක් වෙන්න ඕන ලක්ෂයක් වටා කෝණවල එකතුව. එතකොට දැන් මෙයා 40යි නම් මෙයා 80යි. එතකොට 360න් අපි 80ක් අඩු කරගත්තොත් එහෙම 0.8යි 2යි. එතන 280ක් වෙනවා. එතකොට ඒ පැත්තෙන් බලපුවහම මේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණය තමයි x කියලා කියන්නේ. මෙහෙම මහා කෝණය පැත්තෙන් බැලුවොත් සෝරි මේ පරාවර්ත කෝණය පැත්තෙන් බැලුවොත් එහෙම මෙයා මහා කෝණය තමයි මෙන්න මේ කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණයට කෝණයේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණය වෙන්නේ මෙයා. එහෙනම් පුතේ x කියන එක අපිට ගන්න පුළුවන් 280 බෙදන්න ඕනේ 2. 1යි 4යි b 140. මේකයි කියලා දෙන්න ඕන නම් කියන්න. හරි. කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය ඉතිරි කොටස මත ආපාදන කෝණය මෙන් මෙහෙම තිබ්බහම ඔන්න ඔය ප්‍රමේය තමයි අපි යොදාගත්තේ. මෙතන x නම් මෙයා සෝරි මෙතන x නම් මෙයා 2x වෙනවා. තමයි අපි පාවිච්චි කරේ. එතකොට මෙන්න මේ කෝණය මේ පැත්තෙන් ගත්තාම මේ දෙන තමයි ওই සම්බන්ධතාවයේ තියෙන්නේ. එතකොට මෙතන 80යි කියලා හොයාගත්තට පස්සේ මෙතන 280යි ලක්ෂයක් කොටා කෝණ වලින් දැම්මේ. ඉතින් රූපේ ලකුණු කරගත්ත උත්තර දෙක ලියමු. උත්තර වලට තමයි ඔගේ ලකුණු දෙන්නේ. හරි. ජ්‍යාමිති ගණන් වල උත්තරේ විතරක් තිබ්බා ලකුණු ඔබට ලැබෙනවා. ඊට පස්සේ පුතේ 21 ප්‍රශ්නේ. සෝරි 21 නෙමෙයි 14 15 වෙනි ප්‍රශ්නය. ආරෝහණ කෝණය අවරෝහණ කෝණය පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ. x සිටින නිරීක්ෂකයෙකුට AB කුණ මුදුනේ පෙනෙන ආරෝහණ කෝණය හා B හි සිටින නිරීක්ෂකයෙකුට x පෙනෙන අවරෝහණ කෝණය සොයන්න කියලා දීලා තියෙන උපසටහනක්. හරි. මේ රූපයක් තිබුණේ මෙන්න මෙයා පුතේ 55යි කියලා දීලා තියෙනවා. 55යි කියලා දීලා තියෙන්නේ. මෙතන ඍජු කෝණයක් කියලා දාලා තියෙනවා. නේද? ඒතර x කියන්නේ මෙතන AB. x සිසිල් නිරීක්ෂකයට AB කුණේ මුදුනේ පෙනෙන ආරෝහණ කෝණය කියන්නේ මෙන්න මෙයා.
x සිට b පෙනෙන ආරෝහණ කෝණ. ආරෝහණ කෝණ. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ අයික්‍ය දාපුවම පුතේ මෙතන 55යි නම් මෙතන කීයක් වෙන්න ඕනද? 35ක් වෙන්න ඕනි. මොකද මෙයා 90යි මෙයා 55යි 180ක් වෙන්න බෑ. එහෙනම් එතන අංශක 35. B වල ඉන්න කෙනෙකුට x පෙරණ අවරෝහණ කෝණය ලියන්න කියනවා. එතකොට කඩේලක් ඇඳගත්ත මෙන්න මේ කෝණය තමයි ඔය අහන්නේ. එතකොට මෙයා 35 නම් මෙතනත් 35යි ඒකාන්තර කෝණ. එහෙනම් B E සිට x පෙරණ අවරෝහණ කෝණය වෙන වෙනම ඔක ලියන්න 35යි කියලා. හරි. AB කුරුණ මුදුන පෙරෙන ආරෝහණ කෝණය හා B හි සිටින නිරීක්ෂකයට x පෙරෙන අවරෝහණ කෝණය ලියන්න කියනවා. එතකොට ඔහොම රූපේ සටහනේ ලකුණු කරගන්න මෙතන 35යි එන්නේ කියලා. එතකොට මෙතන නම් බලනකොට උඩ බලනකොට මේ කෝණය ආරෝහණ කෝණය. හරි. මේ ලියා තියෙන්නේ මෙන්න මෙයා. හරි. මේක මෙන්න. ඊට පස්සේ දාසෙවෙනි ප්‍රශ්න. සංඛ්‍යාත ව්‍යාප්තික පළමු දෙවන හා තුන්වන චතුර්ථක පිළිවෙලින් Q1 Q2 Q3 දීලා තියෙන්නේ. පළවෙනි චතුර්ථකයේ පුතේ 25යි 20.5යි. Q2 කියලා කියන්නේ පුතේ 30යි. මෙතන යන 35.5. සංඛ්‍යාත්මක දත්ත ඇතුරෙන් සංඛ්‍යා ව්‍යාප්තියේ අන්තස් චතුර්ථක පරාසය ලියන්න කියලා කියනවා. අන්තස් චතුර්ථක පරාසය. අචක පුතේ එන්නේ Q3 අඩු කිරීම Q1 කින්. එතකොට 35.5න් අඩු කරන්න ඕනේ 20.5ක්. 35.5න් 20.5ක් අඩු කරපුවාම 0.5 නැතිලා නේද? 5යි 1. 15ක තිබ්බත් කමන්නේ 15.0ක තිබ්බත් කමන්නේ ලකුණු දෙකම දාගන්න. ඊට පස්සේ පුතේ 17 වෙනි එක ප්‍රස්ථාර පාඩමේ හිටිය දරුවන්ට මම කිව්වා අනුක්‍රමණය සර්වරේඛීය ප්‍රස්ථාරවල සමීකරණය ඒ වගේ දේවල් සර්වරේඛීය ප්‍රස්ථාර පිළිබඳ ගාණක් එනවා කියලා. ඉතින් එහෙම ආපු ගාණක් තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම කාටිසි තලයක එක දෙක තුන හතර පහ මෙයා y අක්ෂය මෙයා x අක්ෂය මෙන්න මේ 3යි 2යි කියන අගයන් දෙක හරහා යන රේඛාව තමයි ඔයගොල්ලෝ දීලා තියෙන්නේ. 3යි 2යි හරහා යන රේඛාව තමයි දීලා තිබුණේ. එතකොට පුතේ මෙතන අපිට ඕනේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩේ නම් තියෙනවනේ. ඒ නිසා කෙනෙකුට ඉස්සෙල්ලාම අනුක්‍රමණය මේකේ හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය වන්නේ y ඛණ්ඩාංක වෙනස. එතකොට මෙතන අපි ඛණ්ඩාංක ලියාගත්තොත් එහෙනම් බිංදුව 3. මෙතන ලියුවොත් එහෙම 2 බිංදුව. එතකොට පුතේ y ඛණ්ඩාංක වෙනස 3 අඩු කිරීම බිංදුව. x ඛණ්ඩාංක වෙනස ගත්තාම බිංදුව අඩු කිරීම 2. එතකොට 3 බෙදීම ඍණ 2යි ඍණ 2න් 3යි කියලා ගන්න. ඒ නිසා අපෙන් අහන්නේ සමීකරණය කියලා කියන්නේ පුතේ ශ්‍රිතේටම තමයි ඔය. සාමාන්‍ය පාවිච්චි කරන සමීකරණය කියලා.
ඒක එන්නේ කොහොමද මේ වගේ එකක y සමානයි mx ධන c විදියට එන්නේ. m කියන්නේ අනුක්‍රමණය. එතකොට y සමානයි ඍණ 2න් 3යි x c වලට අගය මේ මෙතන තියෙන්නේ. c ධන 3යි. ලේසියෙන් කොහොම හොයාගන්න පුළුවන් අනුක්‍රමණය විතරක් හොයාගත්තා නම්. හරිද? අනුක්‍රමණය විතරක් හොයාගත්තා නම් අපිට ලේසියෙන්ම ඔයගොල්ලන්ට තිබුණා ඒකේ y සමාන mx ආකාරයට ලියන්න. කොහොමද ඒක හරියයි? right හොඳයි. එතකොට දැන් අද YouTube දැම්මේ නෑ මම පස්සේ දාන්නම් live එක දාන්න බෑ. ඒ නිසා ඊට පස්සේ මම අප්ලෝඩ් කරන්නම් හිතුව නැති අයට. පහදී ඇති වෙන රූප සටහන් වල ප්‍රදේශය අඳුර ගන්න කියලා රූප සටහන් දෙකක් දීලා තියෙනවා. හරි? මේක වහනවා. තව විදියක් මේක පුළුවන් පුතේ එකක් පෙන්නන්න මෙතන සාධාරණ ලක්ෂයක් ගන්නවා x, y කියලා. ඒකල මේ දෙන්නගේ අනුක්‍රමණය හොයනවා. y අඩු කිරීම බිඳුව x අඩු කිරීම 2 සමානයි. මෙතන ආපහු මේ අපි දන්න ලක්ෂ දෙකෙන් අනුක්‍රමණය ලියනවා මේ. අනුක්‍රමණ දෙක ආකාර දෙකකට හොයලා සමාන කරනවා. මොකද එක රේඛාවකට එක අනුක්‍රමණයයි තියෙන්න පුළුවන්. y වලින් බිඳුව ගිහපුවම y x අඩු කිරීම 2 මෙතන 3 මෙතන එනවා ඍණ 2. දැන් හරස් ගුණිතය දාන්න. එතකොට හරස් ගුණිතය දාපුවම ඍණ 2y සමානයි 3 වරක් x ඍණ 2. මේ අනිත් ක්‍රමය කියලා දෙන්න. එතකොට ඍණ 2y 3x ඍණ 6 ඔක්කොම ඍණ 2කින් බෙදනවා අපි. එතකොට y සමානයි 2න් 3යි x දාන 3. ඔය විදිහට තමයි එහෙමත් ගන්න පුළුවන්. හරිද? අනුක්‍රමණය හොයන විදිහ. ඊට පස්සේ අපි යමු 18 වෙනි ප්‍රශ්නයට. අපිට පාඩ ගන්න කියලා තියෙන පුතේ a ඡේදන b dash. a ඡේදන b dash තමයි අපිට අඳුරු කරන්න කියලා තියෙන්නේ. එතකොට වෙන රූප සටහන් දෙකක් දීලා තියෙනවා එකකට එක ගන්න ලකුණු දෙන්න. එතකොට මෙයා A මෙයා B. හරි. එතකොට මේකේ සරලව තේරුම මම කියන්න මේ B dash කියන පුතේ B ට අයිති නෑ කියන එක මෙහෙම තිබ්බාම A ට අයිති. ඒ කියන්නේ පුතේ මේ කියන්නේ A ට පමණක් අයිති කියලා තමයි මේ කියන්නේ. A ට පමණක් අයිති ප්‍රදේශය කියන එක තමයි මේ තේරුම. මේ dash කියන එක තේරුම මොකද්ද? ඌට අයිති නෑ කියන එක. ඒක B ට අයිති නැති A ට අයිති කියලා කියන පුතේ A ට විතරක් අයිති කොටස. එහෙම හිතුවනම් මේක ඕම වටේ කොටස විතරක් පාඩ කරනවා. ওই ටික A ට විතරක් අයිති කොටස. හරි. එතකොට දැන් මේ වෙන රූපයක් හඳුනා ගත්තාම මෙයා A මෙයා B හරි. A ට විතරක් අයිති කොටස කියන්නේ මෙන්න මේ කොටස. මේව තේරුම් ගන්න B ට අයිති නැහැ කියන එක තමයි B dash කියන්නේ. A ට අයිති A දාලා තියෙන. ඒතකොට B ට අයිති නැතුව A ට අයිති කියන්නේ A ට විතරක් අයිති කියන්නේ. එහෙම සරලව තේරුම් ගන්න. එතකොට කුලක පාඩ කිරීම එච්චර අමාරු නැහැ. 19 වෙනි ප්‍රශ්නය. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම අද දානවා මේකේ දෙවෙනි කොටස මධ්‍යම පළාත් දෙවෙනි කොටසක් දානවා. දැන් සමහර වෙලාවට ඔය උත්තර එහෙම හම්බෙන්න පුළුවන් සමාජ මාධ්‍යයෙන්. ඉතින් ඒක කොපි කරලා ලිව්වා කියලා ඉතින් මට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම ලියන්න පුළුවන් ඒක කොපි කරලා. රැවටෙන්නේ තමන්ම තමයි. ඒ නිසා තමන් ලියන්න ලියලා සාකච්ඡාවට සම්බන්ධ වෙන මොකක් හරි ගැටලුවක් තියෙනවා තාම එකකට ඇහුවේ නැහැ. ගණන් 18ක් හැදුවා අපි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න නැහැ අපිට.
නේ ප්‍රශ්න આવොත් අනිවාර්යයෙන්ම අහන්න. හරිද? රයිට්. ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නේ. O කේන්ද්‍රයේ වෘත්තයේ AB ද්වයකී කියලා දීලා තියෙනවා. OD ලම්බකයි AB කියලා ලකුණු කරලා තියලා තියෙනවා. AO කියන එක දීලා තියෙනවා 10 සෙන්ටිමීටර් කියලා. ඒ කියන්නේ මෙන්න මේ මම කළු පාටින් අඳින රේඛාව තමයි 10යි කියලා කියන්නේ. නේද? OD 6යි කියලා දීලා තියෙනවා. AB GI දිග හොයන්න කියලා කියනවා. එතකොට මෙහෙම ලම්බයක් කැදලා තියෙනවා. AB මෙතන D මේ දිගේ ආකාරගත්ත 10යි සෙන්ටිමීටර්. මෙන්න මේ දිග 6යි සෙන්ටිමීටර්. මෙන්න මේ මම තිත්තිය ත්‍රිකෝණය සලකපුවාම පය දෙකටස් දාන්න පුළුවන්. AO වර්ගය සමානයි OD වර්ගය ධන AB වර්ගය. එතකොට මෙතන 10 වර්ගය සමානයි 6 වර්ගය ධන AD වර්ගය. 100 මෙතන 36යි AD වර්ගය. 100ෙන් දැන් 36ක් අපි අඩු කරනවා. එතකොට 64යි AD වර්ගය. දෙපැත්තටම කොකා ගස්සපුවාම AD 8යි කියලා එනවා. ඔය 8යි කියලා ආවේ මෙන්න මේ A ලකුණ ඉඳන් D ලකුණ දක්වා තියෙන මෙන්න මේ දිග තමයි අපිට ඔය 8යි කියලා ආවේ. ප්‍රමේයක් තියෙනවා මෙහෙම ලම්බකයක් ඇදපුවාම මේ ජ්‍යාය සමච්ඡේදනය වෙනවා කියලා. ජ්‍යාය සමච්ඡේදනය වෙනවා. කේන්ද්‍රයේ සිට ජ්‍යායට පැමිණි ලම්බය මගින් ජ්‍යාය සමච්ඡේද වෙනවා. වෘත්තයක ජ්‍යාය පාඩමේ පළවෙනි ප්‍රමේය. එහෙනම් පුතේ අපිට AB දිග 8 ඒව දෙකයි. 16යි සෙන්ටිමීටර්. ඔය වගේ ගණන් හදලත් ඇති අපි. ඊපස්සේ 20 වෙනි ප්‍රශ්නය. 20 වෙනි ප්‍රශ්නය. මාරම අමාරු ගානක් 20 වෙනි එක ලියලා තියෙනවා කියලා. හිතා හිටියට ඒක අමාරු නැහැ. වර්ගක සමීකරණ ගැටලුවක් තියෙන්නේ 20 වෙනියට. විශේෂ ප්‍රශ්නය x වර්ගය ඍණ 4යි x සමානයි බිඳුව තියෙන්නේ. හරි. මේකෙන් පුතේ පොදුයි x සාධක වෙන් කරන්න ඕනි. ඔන්න ඔහම එනවා එතකොට. එතකොට x සමානයි බිඳුව හෝ වර්ග සමීකරණ විසඳීමේ ශූන්‍ය ගුණය භාවිතා කිරීම. එතකොට මෙතන x සමානයි බිඳුව හෝ x සමානයි ධන 4. ඔන්න ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන් වෙන ඒවා තියෙනවා නම් වැරදි උත්තර දෙකක් තියෙන්න ඕනේ. මේකේ මේ 8යි කියලා ලියා තියෙනවා නම් එක ලකුණක් දෙන්න. AB කියලා ලියා තියෙනවා ඒත් වැරදි. AB 8යි කියලා ලියා තියෙනවා වැරදි. AD 8යි කියලා ලියා තියෙනවා නම් එක ලකුණයි 16 කියලා ලියලා තියෙනවා නම් ලකුණු දෙකම දෙන්න. හරි. 21 වෙනි ප්‍රශ්නය. විසිඑක්වෙනි ප්‍රශ්නය. ත්‍රිකෝණාකාර හරස්කඩයක හරස්කඩ වර්ගඵලය 30යි. ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය ප්‍රිස්මයක. ඒ කියන්නේ පුතේ මෙහෙම ප්‍රිස්මයක් තියෙනවලු. මොහොම ප්‍රිස්මයක් තියෙනවලු. මෙයාගේ වර්ගඵලය දීලා තියෙනවා අපිට 30යි වර්ග සෙන්ටිමීටර් කියලා. උස මම මේ පැත්තට දාන්න. ඉතින් උස කියන්නේ මේ පැත්තට නෙවෙයි අනිත් පැත්තට ඉන්න ඕනේ.
කෙලින් අතර වෙන්න බෑ. දිග පැත්ත උනා 25ක් වෙනවා. පරිමාව හොයන්න කියනවා. ප්‍රිස්මයක පුතේ පරිමාව වෙන්නේ ඔය වගේ ප්‍රිස්මයක පරිමාව වෙන්නේ හරස්කඩ වර්ගඵලය දිගින් ගුණ කරන්න. හරස්කඩ වර්ගඵලය දිගින් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ 30 ගුණ කරා 25. 25 වතුනා පුතේ 75යි බිංදුවක් දැම්ම. පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටර වලින් 750යි ඝන සෙන්ටිමීටර. 22 වෙනි ප්‍රශ්නය 22 වෙනි එක මෙහෙම රූපයක් දීලා තියෙනවා. මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි කියලා දීලා තියෙනවා. රූපේ දකිද්දීම මධ්‍යලක්ෂ ප්‍රමේය මතක් වෙන්න ඕනේ. මධ්‍යලක්ෂ ප්‍රමේය මතක් වෙන්න ඕනේ. හරි වැරදි දාන්න තියෙන්නේ පළවෙනි එකේ දීලා තියෙන පුතේ AB කියලා කියන්නේ භාගයක් PQ කියලා. මෙයාගෙන් භාගයක් මෙයා වෙනවා කියලා. ඌ මධ්‍යලක්ෂ ප්‍රමේයදී එහෙම කිව්වා. ත්‍රිකෝණික පාදයක මධ්‍යලක්ෂ ආකරන රේඛාව තමයි මේ AB කියන්නේ. ඉතිරි පාදයෙන් හරි අඩක් වෙනවා. ඒක PQ ගෙන් භාගයක් වෙන්නේ මේක හරි. ඊට පස්සේ PQ සමානයි භාගයක් AB කියලා දීලා තියෙනවා. ඒක වැරදි. මෙයාගෙන් භාගයක් මෙයා වෙන්නේ නැහනේ. AB සමාන්තරයි PQ. ඔව් මධ්‍යලක්ෂ ප්‍රමේයදී මේ දෙන සමාන්තරයි කියලා ප්‍රතිඵලයක් තියෙනවා. පළවෙනි එක හරි ඊළඟ එක වැරදි ඊළඟ එක හරි. මේකේ ලකුණු දෙන්නේ තුනම තියෙනවා නම් ලකුණු දෙකයි. දෙකක් හරි නම් එක ලකුණයි එකක් හරි නම් ලකුණු නැත. තුනම හරි නම් ලකුණු දෙකයි දෙකක් හරි නම් ලකුණු එකයි එකක් හරි නම් ලකුණු නැත. එකක් විතරයි නම් හරි ලකුණු නැත. විසිතුන මෙහෙම දිලා තියෙනවා ඝනායිතයේ ප්‍රසාරණය x3 ධන හිස්තනක් ධන 125 කියලා දීලා තියෙනවා. දැන් පුතේ මෙතන මෙහෙමයි හොයාගන්නේ මෙයාගේ තුන්වෙනි බලය නම් මෙතන ඉන්න ඕනේ දෙවෙනි බලය. මෙතන ඉන්න ඕනේ එකක්. පහේ එකක් මෙතෙන් එන්න ඕනේ. පහේ දෙකක් මෙතෙන් එන්න ඕනේ. ඒ වගේම තුනක් අනිවාර්යෙන් ඉස්සරහට මෙහෙම වෙදෙනවා. ඒ කියන්නේ උතන හිස්තැනට එන්න ඕනේ පුතේ 15යි x වර්ගය ධන 75යි x කියන එක තමයි හිස්තැන් දෙකට එන්න ඕනි. මම ඔය හැදෙන විදිය තමයි ඔයගොල්ලෝ කිව්වේ. හිස්තැන් දෙකට එන්න ඕනි 15යි x වර්ගය ධන 75යි x කියන එක එන්න ඕනි. කොබාන එක හරියයි. වෙලාව කීයද? right ඊට පස්සේ 24 වෙනි එක 24 වෙනි එක මෙහෙම තියන ඍජු කෝණීය ත්‍රිකෝණයක් තියලා තියෙනවා. ඍජු කෝණ ත්‍රිකෝණයක් තියලා තියෙනවා. මෙතන A මෙතන B මෙතන C දින්නේ. ඍජු කෝණ ත්‍රිකෝණයේ AB 12යි. AB 12 සෙන්ටිමීටර්. AC 20 සෙන්ටිමීටර්. මේ ලක්ෂ හරහා යන වෘත්තයේ අරය හොයන්න කියලා කියනවා. දැන් හොඳට අහගන්න. දැන් පුතේ මෙතන ඍජු කෝණ ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. එතකොට අපි හිතමු මේ ලක්ෂ හරහා යනවා කියලා මේ මෙන්න මෙහෙම. වෘත්තයම යනවා කියලා හිතමුකෝ. මෙන්න මේ වෘත්තයේ අරය අපිට හොයන්න කියලා කියනවා. පැහැදිලි කරන්දරේ. එතකොට ඕගොල්ලෝ තේරෙන්න ඕනේ මෙහෙම ගිහිල්ලා මෙතන අංශක 90ක් හැදෙන්න නම් පුතේ මෙන්න මෙයා විස්කම්භය වෙන්න ඕනේ මේ වෘත්තේ. මොකද විස්කම්භයක් වුණොත් තමයි අංශක 90ක් ආපාතනය වෙන්නේ වෘත්තයේ මත. මෙයා විස්කම්භය වෙන්නේ. එහෙනම් අරය හොයන්න කිව්වහම අරය සමානයි 20 බෙදීම 2 10යි සෙන්ටිමීටර. එච්චරයි. කතන්දරේ පැහැදිලිද? ශීර්ෂ තුන හරහාම යනකොට මෙතන පුතේ ඉබේම මෙතන අංශක 90ක් නිර්මාණය වෙනවා. අංශක 90ක් නිර්මාණය කරනවා නම් අනිවාර්යෙන්ම මේ AC කියන කෙනා
විස්කම්භයක් වෙන්න ඕනේ. මොකද අර්ධ වෘත්තයේ කෝණ තමයි ඍජු කෝණයක් වෙන්නේ. විස්කම්භයෙන් අරේ හොයාගන්න මොකද කරන්නේ? දෙකට බෙදනවා. කොහේක පැහැදිලියයි? කියදුනක පැහැදිලියයි කො බලන්න. හා. අඩුපාඩු හදාගන්න. මේ රූපය උනා ඇඳ ගන්න මේ. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ නිසා තමයි මෙහෙම ගත්තේ කියලා ලියා ගන්න හේතුව. හරි. ඊට පස්සේ 25 වෙනි අවසාන කෙටි ප්‍රශ්නය. 25 වෙනි අවසාන කෙටි ප්‍රශ්නය. රූපේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රයේ O වේ. රූපේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O වේ. AB AC සමානයි කියලා දීලා තියෙන පුතේ අපෙන් අහනවා ADB ADB කෝණය මෙන්න මේ කෝණය අගේ කියලා. දර මේක O හරහා යනවා කියන පුතේ මෙයා කෙලින්ම විස්කම්භයක් වෙනවා. එයා විස්කම්භයක් වෙනවා. ඇයි මේ කේන්ද්‍රය හරහා යනවනේ? ඒතම ගියපු ගමන් මෙතන අංශක අනුවේ කෝණයක් වෙනවා. ඒතර මේ ත්‍රිකෝණ ත්‍රිකෝණයේ පුතේ පාද දෙකක් සමානයි. මෙයා අංශක 45යි. මෙයා අංශක 45යි ගානේ වෙන්න ඕන. ඇයි 180ක් වෙන්න එපයි. වගේ මේ දෙක සමාන වෙන්න අතරයි මේ පාද දෙක සමානයි. මේ පාද දෙක සමානයි. මේ දෙක එන සමාන වෙන්න. ඒ නිසා 45 45 වෙන්න ඕනේ. මෙතන අංශක 90. ඒතකොට පුතේ මෙයා 35 නම් මෙයා ඉබේම 45ක් වෙන්න ඕනේ. මොකද හේතුව? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එහෙනම් ADB කෝණය අපේ රාගේ අහන්න තිබෙ පුතේ ADB කෝණය අංශක 45. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ වලින් මම ගත්තේ එතන. ඊට කලින් මම ගොඩක් දේවල් කරා. හරි. ගොඩක් දේවල් කරා. right බලන්න 25න් ලකුණු කොහොමද තියෙන්නේ chat එකට දාන්න හැමෝම අද අනුබියසක් ඉන්නේ හැමෝම දාන්න බලන්න 25 ලකුණු එතකොට දැන් 50යි 50න් ලකුණු කීයද chat එකට දාන්න තිස් දෙක තියෙනවා 40 තියෙනවා 44 තියෙනවා දැන් ක්‍රමානුකූලව ඔයගොල්ලන්ට දෙවෙනි වාරේ පාඩම් පුතේ ඔන්ලයින් විදිහට ආවරණය වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආවරණය වෙමින් තියෙන්න ඕනේ. මේ මාසේ ඉවර වෙනකොට ඕ වගේ එකක් ලියන්න පුළුවන් වෙන එකයි මම දෙවෙනි වාරේ පේපර් එකක්ම දුන්නේ ඔයගොල්ලන්ට. 41 46 තියෙනවා. right. හොඳයි. වැරදි ඒවායි පුතේ මෙහෙමයි. වැරදිනකොට කරන්න ඕනේ වැරදිනේ වගේ විවරණයක්. ඒ කියන්නේ අපි මේක වැරදුනා කියලා. මම මේ ලියුවේ මෙතන විස්කම්පයක් වෙන්න ඕන. ඒතකොට මෙතන හේතුව කොහොමද වුනේ? මේ සියල්ල මෙතන ලියා ගන්න ඕනේ. හතු පෑන. එතකොට මොලේට මේක හොඳට ධාරණය වෙන්න. හරි. තමන් පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ වැරදි දෙයට. එතකොට සම්පූර්ණයෙන්ම තමන්ට පැහැදිලි වෙනවා වැඩි. right. හරි. 30 ගණන් තියෙනවා. හරි. කොහොමද කමන්නේ? ඒකකට යන්න 40ට වැඩියෙන් ගත්තාම එන ලේසි. හරි. ලේසි යන්න පුළුවන්. ඒ නිසා ටාගට් කරගන්න 40ට වැඩියෙන් ලකුණක් ගන්න. මම එකකින් කියන්නේ 30 ගණන් ගත්තේ උන්ට ඒ ගන්න බෑ කියලා. ලේසියෙන් ගන්න අමාරුයි. හරි. අර නිකන් විභාගෙ ඉඳලා ඒකක් ගන්න පුළුවන් 40ට වැඩියෙන් තියෙනවා. නිකන් හිතලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. B කොටස. B කොටසේ පුතේ පළවෙනි ප්‍රශ්නය ලංකා සහ සමාගමේ කොටසක මිල රුපියල් 25ක් වූ අවස්ථාවේදී සමාගමේ කොටස් රුපියල් 25 කොටස් පුතේ ගන්නවලු මෙන්න මෙච්චර ගාණක් තියෙනවා සමාගමේ කොටස්. කොච්චරද? මිලියන 2ක් වෙළඳ පොළ නිකුත් කරනවා. රුපියල් 25 කොටස්.
එම අවස්ථාවේ කොටස් මිලදීගත් අයෙකුගේ සමාගමේ හිමිකාරීත්වය 102ක් නම් ඔහු මිලදීගත් කොටස් ගන්න. එතකොට කොටස් වල හිමිකාරීත්වය ලැබෙන්නේ ඒ තියෙන කොටස් වල ගණන අනුව. එහෙනම් මෙන්න මේ මිලියන දෙකෙන් 102ක් යට අයිති. එහෙනම් එයාගේ කොටස් ගන්න හොයන්න පුළුවන් අපිට මිලියන දෙකෙන් 102ක් හදා ගන්න. බිංදු දෙකක් කැපෙනවා. 4 දෙවරක් දෙක 4යි බිංදු 1යි 2යි 3යි 4ක් තියෙනවා. එන්න බිංදු 4ක් දැන්. එයාට පිටේ කොටස් 40000ක් තියෙනවා. හරි. ඊට පස්සේ අහනවා දෙවෙනි එක ඔහු කොටස් මිලදී ගැනීමට ආයෝජනය කළ මුදල පුතේ රුපියල් 25 කොටස් මෙච්චර ගණන් තිබුණේ මෙච්චරක් අරන් තියෙනවා. එහෙනම් ආයෝජනය කළ මුදල වෙන්නේ හරි 25 ඒවා 40000. 25 ඒවා 40000ක් 25 ඒවා 4ක් පුතේ 100යි. මෙතන බිංදු 4ක් අය අල්පෙන් ලියන්න ඕන. බිංදුවෙන් පටල ගන්න එපා. සමහර දරුවන්ට මේ බිංදු පැටලෙනවා. 25 ඒවා 4ක් 100යි. මෙතන බිංදු 4 මෙතන දැක්කට දැම්මා. මේක උදේට කියවන්න ඕනේ මිලියනය කියලා. මිලියනයක් කියලා. ලක්ෂ 10ක්. ලක්ෂ වලින් කියනවා ලක්ෂ 10ක්. හරි. ඊට පස්සේ පුතේ තුන්වෙනි කොටසක් සඳහා වාර්ෂිකව රුපියල් 4ක ලාභාංශ ගෙවයි නම් ලාභාංශ ආදායම වෙන්නේ පුතේ කොටසකට රුපියල් 4යි ඒ අකා කොටස් 40000ක් අරන් තියෙනවා. එකකින් ගුණ කරපුවම 16යි බිංදු 4යි. හතරවෙනි එක එම සමාගමේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 35ක් වූ අවස්ථාවක ඔහු කොටස් විකුණනවලු. ප්‍රාග්ධන ලාභය 35ට පුතේ විකුණන්නේ අරන් තියෙන්නේ 25ට. ඒතොර එක් කොටසකට ප්‍රාග්ධන ලාභය අපිට හොයාගන්න පුළුවන් පුතේ 35න් 25ක් අඩු කරනවා රුපියල් 10යි. එහෙනම් යාගේ මුළු ප්‍රාග්ධන ලාභය අපිට හොයාගන්න පුළුවන්. 10 ඒවා පුතේ 40000. ඒ කොටස් 40000ක් විකුණනවනේ. හරි? කොටස් 40000ක් විකුණනවා. එතකොට රුපියල් ලක්ෂ 4ක් එනවා. 400යි බිංදු 3ක් එනවා. ලක්ෂ 4යි. 400,000. ප්‍රාග්ධන ලාභය යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියලා තියෙනවා. යෙදූ මුදල වෙන්නේ පුතේ මෙන්න අපි හොයාගත්ත මිලියනයක් යොදවලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 10ක්. ප්‍රාග්ධන ලාභය ලක්ෂ 4යි. ප්‍රතිශතය හොයන්න 100න් ගුණ කරා. බිංදු දෙකට මෙතන බිංදු දෙකක් කැපෙනවා. බිංදු 3ට මෙතන බිංදු 3ක් කැපෙනවා. තව බිංදුවක් කපන්න පුළුවන් 140යි. වන්න ප්‍රතිශතය හොයන්නේ. කොහොම මෙතන දැම්මේ මම ආයෝජනය කර මුදල මෙතනින් දැම්මා. මේකෙන් ප්‍රාග්ධන ලාභය මෙතනින් ප්‍රාග්ධන ලාභය යෙදූ නැත්නම් ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියන්නේ. ලකුණු දෙන විදිය බලමු දැන්. මෙයා ලියලා මෙයා තියෙන්න ඕනේ මේ ලිවීමට 1 ලකුණයි උත්තරේට 1 ලකුණයි. මේ ගුණ කිරීම 25න් ගුණ කරනවට 1 ලකුණයි උත්තරේට 1 ලකුණයි. උත්තරේ විතරක් තියෙනවා 1 ලකුණයි. මේ ගුණ කිරීම සමග මෙයා තියෙනවා 1 ලකුණයි මෙයාට 1 ලකුණයි. හරි. ඊට පස්සේ මේක එකවර හදන්න පුළුවන් කෙනෙකුට කොහොමද හදන්නේ? මෙහෙම ලියන්න පුළුවන් 35 අඩු කිරීම 25 වුණ එක කොටසල ප්‍රාග්ධන ලාභය 1,40,000 ගුණ කරනවා කියලා ලියන්න පුළුවන්. එහෙමත් කමක් නැහැ. නැත්තම් පුතේ මෙහෙම පුළුවන් කරන්න 35 40,000 ගුණ කරගන්න. එතකොට එනවා විකුණන ලැබෙන මුදල. ඒක මම පහලින් ලියන්න 35 මෙහෙම 40,000 ගුණ කරලා. ඒන උත්තරෙන් අර ආපු ලක්ෂ 10 අඩු කරලා දාන්න. ආයෝජනය කළ මුදල මේ කොටස් විකිණීමෙන් ලැබෙන මුදල මේ තියෙන ආයෝජනය කළ මුදල. එහෙම අඩු කරලා හොයන්නත් පුළුවන්. දැන් මම ක්‍රම තුනක් කිව්වා මේකමයි මේ ලියන විදිය පොඩ්ඩයි වෙනස් උනේ. මෙහෙම හදන්නත් පුළුවන්. ඒත් මේ ලක්ෂ 4 කියන එක ඕගොල්ලන්ට
ලැබෙන්න ඕනි. ඒ කොහොම හරි කමක් නැහැ. මෙතන ලකුණු මෙහෙම හොයලා හරි කමක් නැහැ. නැත්තම් මෙහෙම හරි කමක් නැහැ. මේක ලියා තියෙන එක ලකුණයි උත්තරේට එක ලකුණයි. ඒ කියන්නේ ලකුණු දෙකයි එකට තියෙන්නේ. මේකට මෙයාට එක ලකුණයි 140. පියවර නැත්තම් ලකුණු දාගන්න එපා. මම තමා සර්, මම තමා ළමයා, මම තමා විභාග කොමසාරිස් කියලා හිතාගෙන වැඩි ලකුණු දාගන්න එපා. ගැටලුවක් තියෙනවා ලකුණු දාගන්න එකේ මට WhatsApp දාන්න. මම ඒකට කියන මෙච්චර ලකුණක් හදන්න දෙන්න පුළුවන් කියලා. හරි. ඔන්නෝම තමයි ඒ ලකුණු බෙදීම. right. දෙවෙනි ප්‍රශ්නය මෙහෙම රූපයක් තියෙනවා. මෙතන සෙන්ටිමීටර් 30යි කියලා දීලා තියෙනවා. මෙයා 15යි කියලා දීලා තියෙනවා. මෙතන 6යි සෙන්ටිමීටර්. මෙයා සමාන. රූපේ දැක්වෙන උද්‍යානයක අලංකරණය සඳහා පොළොව මත සකස් කළ ආකෘතික සැලැස්මකි. මෙහි ඍජු කෝණාංශ කොටසේ තන පොළ තියෙනවා. මේ ටිකේ තන පොළ වවලා තියෙනවා. ඍජු කෝණාංශ කොටසේ තන පොළ වගා කරලා තියෙනවා. ඉතිරි කොටසේ වැලි. එහෙනම් මෙතන වැලි, මෙතන වැලි, මෙතන වැලි තියෙනවා. අර්ධ වෘත්තාකාර කොටසේ අරය හොයන්න කියලා කියන පුතේ මෙතන 6යි නම් මෙතනත් 6යි. දැන් ඔය තියෙන්නේ විස්කම්භය. එහෙනම් පුතේ අපිට පළවෙනි එකේ පුළුවන් 6යි 30යි 6යි එකතු කරලා දෙකෙන් බෙදන්න. අරය හොයන්න. ඒතර 42 බෙදීම 2යි කියලා කියන පුතේ 21යි. ඕකේ දිය තියෙන සැලැස්මක් නේ සෙන්ටිමීටර වලින් දිය තියෙන. ඉතින් අපි සෙන්ටිමීටර කියලාම දාමු. සැලැස්මනේ. හරි. දැන් දෙවෙනි එකේ අහනවා පුතේ ආකෘතියේ පරිමිතිය හොයන්න. ආකෘතිය කියන්නේ මේකට. ඒකේ පරිමිතිය කියලා කිව්වහම මෙහෙම ඔක්කොගෙම පරිමිතිය. පරිමිතිය හොයනකොට මෙතන ඔක්කොම 42යි කියලා වෙක් තියෙනවා. ඔන්න 42ට ඡාප දිගක් එන්න ඕනේ 25R 21යි 360න් 180යි. මෙන්න මේ ඡාප දිග තමයි මම හොයන්නේ. මේ ඡාප දිගට මෙන්න මේ 42 මෙතන යන තියෙන දිග එකතු කරන්න. ඒතකොට මෙහෙ කපන්න බෑ මේ මෙතන එකතු කිරීමක් තියෙන මේ සෙට් එක වෙනම සුළු කරගන්න ඕන. හරිද? ඒතකොට මෙතනින් කැපෙනවා මෙතන 3යි 181යි 182යි මෙයා කැපිලා යනවා 66ක් එනවා. ඒතකොට 42 පුතේ 66ක් එකතු කරනවා. ඒතකොට 10යි 8යි සෙන්ටිමීටර 108ක්. 108ක් වෙනවා සෙන්ටිමීටර. හරි. තුන්වෙනි එක. තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය හා ආකෘතියේ වර්ගඵලය අතර අනුපාතය සොයා සරලම ආකාරයෙන් ලියන්න. තනකොළ වවා ඇති කොටස වර්ගඵලය. ආයිසලා අපි ලොමු. තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය. කොහොමද එන්නේ 30 ගුණ කිරීම 15. ඇයි මෙතන ත්‍රිකෝණාංශයක් තියෙන්නේ මේ ටිකේ තනකොළ හදන්න. හරි. මේ ටික තමයි තනකොළ හදන්නේ. එතකොට 450 වර්ග සෙන්ටිමීටර. තනකොළ වවායේ කොටසේ වර්ගඵලය ආකෘතියේ වර්ගඵලය. ආකෘතියේ වර්ගඵලය. ආකෘතියේ වර්ගඵලය පුතේ එන්නේ වෘත්තයක භාගයක කමක් නැහැ. නැත්නම් 5r වර්ගය 360න් තීර දාන්න පුළුවන්. ඒතර 5 අරය 21යි 360න් 180යි. මෙයාට මෙහෙම කැපෙනවා 2යි. ඒතර කැපෙනවා 3යි 11යි. 11 ගුණ කිරීම 21 ගුණ කිරීම 3යි. ඒතර මෙතන 63යි. 21 3ක් 63යි. 63 පුතේ 11 ගුණ කරනකොට 6යි 3යි දෙපැත්තට දැම්ම දෙන්න එකතු කරලා මැදට දැම්ම. 693යි වර්ග සෙන්ටිමීටර. right? දැන් එහෙනම් අනුපාතය අපි යනවා. අනුපාතය තනකොළ වවායේ කොටසේ වර්ගඵලය හා ආකෘතියේ වර්ගඵලය. 450ට
693. ඔක තිබ්බහම හරි. එතකොට මේක පුතේ මේ 9න් බෙදෙනවා. 9න් බෙදෙනවා. මේක සරලම ආකාරයෙන් ලියන්න කියලා කියනවනේ. 9න් බෙදෙනවා. 9ව පුතේ 5යි බිංදුවයි. මෙතන 9න් බෙදපුවාම පුතේ 7යි. 7යි. 50ට 77. 9න් බෙදුවා පද දෙක. හරි අනුපාතය 50ට 77යි. වැලි අතුරා ඇති කොටසේ වර්ගඵලය හොයන්න කියලා කියනවා. දැන් ආකෘති වර්ගඵලය විතර 693යි. තනකොළ වල තියෙන්නේ 450. ඒතකොට වැලි වගා කරලා තියෙන මේ වැලි වගා කරන්න බෑ. වැලි වගා කරන්න පිස්සුයි. මෙන්න මේ ටික පුතේ මේ සුදු පාර කොටස් ටික තමයි වැලි තියෙන්නේ අතුරුලා තියෙන කොටස. එහෙනම් මෙන්න මේ 693න් 450 අඩු කරා නම් හරි. හතරවෙනි එකට හතරවෙනි එක මම මෙතන ලියන්න. හරිද? 693න් 450 අඩු කරන්න. ඒතර 3යි 4යි 2. වැලි තියෙන 243. හරි. ඍජුකෝණාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත දිග 45ක් වූ ඍජුකෝණාකාර කොටසක් මෙම ආකෘතියේ පිටතින් ආකෘතියේ ද්විපාර්ශ්ව සාමිතිය රැකෙනසේ මුළු විස්කම්භයම ප්‍රයෝජන ගනිමින් ඇතුළත් කරන්නේ නම් එහි මිනුම් ඉහත රූපයම අඳින්න. මේ මුළු විස්කම්භයම ප්‍රයෝජන ගන්නවල පුතේ මේකේ වර්ගඵලය මේ වර්ගඵලය වෙන්න ඕනේ. කොයි වර්ගඵලයේද? මෙන්න මේ වර්ගඵලය වෙන්න ඕනේලු. ත්‍රිකෝණාශ්‍ර දීපාශ්‍රික සමමිතිය රැකෙන විදිහට මෙන්න මෙහෙම ගන්න ඕනේ. ඔන්න ඔහොම එකක් තමයි කියන්නේ. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන. කියන්නේ මෙයාගේ වර්ගඵලය 450ක් වෙන්න ඕනේ. දිග 45ක් වූ එතකොට මේ හරි ගාන්න හරියන්නේ නැහැ. දිග ටිකක් එළියට පයින්න ඕනේ. ඔන්න ඔහොම එකක් තමයි එන්නේ. ඇයි මේක මකන්නම් දැනට මම පළවෙනි එකට 21ක් කියලා එන්න ආරය. මෙතන පුතේ 45යි සෙන්ටිමීටර්. මෙන්න මෙයා 10යි සෙන්ටිමීටර් වෙන්නේ. ඇයි 450 ඉන්නේ 45 10න් ගුණ කරපුවානේ. අනිවාර්යෙන් මේ විස්කම්භ පුතේ 42යිනේ. 45 කියවම වැඩියට කොටසක් දෙපැත්තට යන්න ඕනේ. ඒ දිග 45යි. කතන්දරේ පැහැදිලිද? කොහොම තමයි රූපේ එන්න ඕනේ. හරි දැන් බලමු අපි ලකුණු දෙන විදිය. මේ අරය හොයා ගන්නකොට ලකුණු 1යි. පරිමිතිය මේ ප්‍රකාශනය දෙනකොට ලකුණු 1යි. මෙතන ලකුණු 1යි. මෙන්න මේ තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය හොයා ගන්නකොට 1 ලකුණයි. 693 කියලා හොයා ගන්නකොට 1 ලකුණයි. අනුපාතය සරල කරනකොට 1 ලකුණයි. මෙයාට 1 ලකුණයි. ලකුණු 4ක් තියෙනවා තුන්වෙනි එකට. එතකොට මේකට ලකුණු 1යි. හතරවෙනි එකට ලකුණු 1යි. මෙන්න මේ ඍජුකෝණාශ්‍රය මෙහෙම ඇදලා තියෙනකොට 1 ලකුණයි. මෙන්න මේ 10 සහ මේ දෙන ලකුණු කරලා තියෙනවා තව 1 ලකුණයි. මොකද තව ලකුණු 10 වෙන්නේ. අර කියන්නම් අරේ 21යි කියලා කොහොම හරි කරලා තියෙනවා නිකන් හරි උත්තර දෙයක් තියෙනවා 1 ලකුණයි. පරිමිතිය පුතේ මේ ප්‍රකාශනය ලියා දිනවා නම් ඡාප ටිකත් එක්ක මේ තියෙන 1 ලකුණයි 108යි කියලා හොයලා තියෙනවා 1 ලකුණයි. ඒක ලකුණු දෙකයි එතන. භූමිලක්ෂණයෙන් එකට ලකුණු 1යි මම මේව රවුන්ඩ් කරන්න මෙතනින් කොටුවක් දාන්න. මෙතන ලකුණු 2යි භූමිලක්ෂණයෙන් 2කට. භූමිලක්ෂණයෙන් 3ට පුතේ මෙතන 450ට මෙතන 693ට සහ අනුපාතයට සහ සරලම කරාට ලකුණු මෙතන 4යි ඔක්කොම. හරි 7යි ඔක්කොම. මෙතන මේ 4 වෙනි එකට ලකුණු 1යි. 1 ලකුණයි එතකොට 8යි. ත්‍රිකෝණාශ්‍රය මෙහෙම ලස්සන සාමිතික දෙපැත්තට ඇදලා තියෙනවා නම් 1 ලකුණයි මිනුම් ලකුණු කරලා තියෙනවා නම් 1 ලකුණයි. මේ විදිහට යන්නේ.
ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය. ඔකේ අඩුපාඩු තියෙන හදා ගන්නකො ඉස්සෙල්ලා. කොබන් 10න් 10 දිනයි මේකට 10න් 10 දිනයි එහෙම දැන් 10න් 10 දිනනවා මොකද මේක 10 අවස්ථේ පාඩමක කොටසක් නේ ඒතකොට අනිවාර්යයෙන්ම ඒවා පුළුවන් වෙන්න ඕන බැරි නම් කාට හරි වරදිනවා මොකද කරන්න ඕන ඒ කොටස කොහොම හරි හරියනකම් ගණන් ටිකක් හදලා හුරු වෙන්න ඕන ඒ විෂය කොටස නැවත බලන්න ඕන එහෙම තමයි පුළුවන් කරගන්න. අනේ මට බෑනේ මට අමාරුයි කියන කී ඉන්නවට වඩා කරන්න ඕනේ ඒක. තුන්වෙනි ප්‍රශ්නය. පෞද්ගලික ව්‍යාපාරයක් හිමි පුද්ගලයෙක් එක් වසරකදී ලැබූ ශුද්ධ ආදායමෙන් 3න් එකක් ව්‍යාපාරයේ වැඩි දියුණුව සඳහාද 4න් එකක් පවුලේ සමාජිකයන් සඳහාද වෙන් කරනවා. ආදායම තියෙනවා මේ ආදායමෙන් 3න් එකක් ව්‍යාපාරයේ දියුණුවට යවන්න. තව 4න් එකක් පවුලට දෙනවා. දෙවෙනි කහනවා පළවෙනි කහනවා වර්ෂයක ශුද්ධ ආදායමෙන් ව්‍යාපාරයේ වැඩි දියුණුව හා පවුලේ සමාජිකයන් සඳහා වෙන් කළ මුළු කොටස. එහෙනම් පුතේ මුළු කොටස හොයන්න මේ දෙන්න එකතු කරන්න ඕනේ. ඒකට හරය 12 කරගත්තා. ඒතර 4 එකතු කිරීම 3ක් වෙනවා ලාභයන් 12න් 4. 12න් 7යි කියලා උත්තරේ එන්නේ. දෙවෙනි එක පුතේ. ඉන්පසු ඉතිරියේ ඉන්පසු ඉතිරිය හොයමු. ඉන්පසු ඉතිරිය. දැන් පුතේ මුළු කොටස 12කට බෙදලා 7යි නේ මෙතන. එහෙනම් පුතේ තව 12කට බෙදලා 5 ඉතිරිය වෙන්න ඕනි. ඉන්පසු ඉතිරිය 12න් 5යි. එතකොට 12න් 12 වෙන්නේ. ඒකෙන් 5න් දෙකක් සේවකයන්ගේ ප්‍රසාද දීම සඳහා වෙන් කරනවලු. එහෙනම් ප්‍රසාද දීමනා සඳහා වෙන් කරලා තියෙන පුතේ ඔය ඉතිරියෙන් ඔන්න 12න් 5න් 2ක්. ඒක පුතේ 12න් 5 ගුණ කිරීම 5න් 2 මෙයාට මෙයා කැපෙනවා ටයි 6යි. එතකොට 6න් 1. 6න් 1. right? අපි බලමු පස්සේ ලකුණු දෙන විදිය දැනට ටික හදාගෙන යමු. හරියට චෙක් කරගන්න. තුන්වෙනි එක ශුද්ධ ආදායමෙන් ඉතිරි කොටස. දැන් 12න් 5න් 2ක් නේ පුතේ ප්‍රසාද දීමලා දෙන්නේ නම් තව 12න් 5න් 3ක් ඉතිරි වෙන්න ඕනි. 12න් 5න් 3ක් ඉතිරි වෙන්න ඕන. ආයතනයේ ආපදාවන් සහ සමාජ සුබසාධක කටයුතු සඳහා වෙන් කරයි නම් වාර්ෂික ශුද්ධ ආදායම කොපමණ භාගයක්ද ඒ සොයන්න. එහෙනම් පුතේ ඒක දෙන්නේ 12න් 5න් 3ක් කියලා එකවරම හදා ගන්න පුළුවන්. එතකොට මෙහෙම සුළු වෙලා ඔයගොල්ලන්ට එන්න ඕන උත්තරය මෙහෙම කැපිලා 1යි 4යි 4න් එකක් කියලා එන්න ඕනි. ඔය එක ක්‍රමයක්. නැත්තම් මෙහෙම පුළුවන් කරන්න. කලින් 12න් 7ක් වියදම් කරලා තිබ්බා. තව 6න් එකක් වියදම් කරනවා. දැනට මුළු වියදම හොයන්න පුළුවන්. 12න් 7යි කලින් දැන් 6න් එකක් අලුතෙන් ආවා. එතකොට මේක 12න් 2 කරගත්තා. එකතු කරපුවාම 12න් 9යි. ඒ කියන්නේ 4න් 3යි. 4න් 3යි. දැන් ඉතිරිය හොයන්න පුළුවන්. එතකොට කරන්නේ 1න් 4න් 3 අඩු කරනවා. 1න් 4න් 3ක් අඩු කරනවා. එතකොට පුතේ ඔය 4න් 1 කියන එක ගන්න පුළුවන්. මේ තියෙන්නේ කලින්
මෙතන ෆෝමියුලා එක එකේ අපවාන 12න් එක දැන් මෙතන මේ 6න් එකක් එකට එකතු කරගත්තාම දැනට කරලා තියෙන මුළු ගාන එනවා. එතකොට 12න් 9 එක සල්ල කරපුවම 4න් 3යි. ඉතිරිය හොයාගන්න එකෙන් අඩු කරනවා. නැත්නම් 4 කරලා බෙදලා 3ක් නම් ඉතිරි එක 4න් එකයි කියලා නිකම්ම ලියන්න පුළුවන්. හරි. එක්ක මෙහෙම ගන්න පුළුවන් නැත්නම් මෙහෙම ගන්න පුළුවන්. කැමති විදිහක්. සේවකයන්ගේ ප්‍රසාද දීම සඳහා වෙන් කළ මුදල රුපියල් 75000යි. ප්‍රසාද දීම සඳහා මේ මේක තමයි කියනවා මෙතනින් 75000යි නම් සුද්ධ ආදායම හොයන්න 4 වෙනි එක. එතකොට 6න් එකක් කියලා කියන්නේ රුපියල් 7,50,000යි නම් හරි මුළු ආදායම හොයන්න කියන්නේ එහෙනම් මුළු ආදායම ඒ වගේ 6ක් වෙනවා. මුළු ආදායම 7,50,000යින් ගුණ කරන්න ඕන. හරි 0.0.0.0.04යි 30යි 3ක් ඉතිරි 42යි 3යි 45යි. ඔන්න ඔක තමයි රුපියල් වෙන්නේ. එතකොට බිංදු ඔහම එන්න ඕන. හතරිස් පන් ලක්ෂයක් නේ 40,45,000ක් එන්න ඕන. right ඔය විදිහට තමයි ඔතන එන්නේ ලකුණු දෙන විදිය බලමු අපි. මේක පුතේ එකතු කරනවා කියලා ලියනකොට එක ලකුණයි උත්තරයට එක ලකුණයි. මේ ඉන්පසු ඉතිරිය හොයා ගන්නකොට එක ලකුණයි. මෙහෙම මේක ලියනකොට එක ලකුණයි උත්තරයට එක ලකුණයි. ඒක ලකුණු දැන් මොන පහක් ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී මේක ලියනකොට එක ලකුණයි මෙයාට එක ලකුණයි. මේ විදිහට කවුරු හරි හදුවා නම් මෙන්න මේ 4න් 3 හොයා ගන්නකොට එක ලකුණයි. මෙහෙම මෙයාට එක ලකුණයි. මෙන්න මේ 6න් ගුණ කිරීමට එක ලකුණයි. මෙයාට එක ලකුණයි. බලමු 10 ඊළඟ කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. කොතෙන්ද මිස්සුනේ ලකුණක් බලමු. මෙතන මේ 6න් එක කියලා කියන්නේ මෙන්න මේක හඳුනා ගැනීමටත් එක ලකුණක් දෙන්න. 6න් එකක් කියලා කියන්නේ 70 මේ 7,50,000යි කියන එකටත් කොහොම ලියන්න ඕනද එක ලකුණක් දෙන්න. ඒක තමයි මිස් කරන්නේ. ඒතකොට හැම වෙලෙම පළවෙනි ප්‍රශ්නෙම භාග වෙන්නේ නැහැ. සමහරවිට ඔහම උවමාරු වෙලා තියෙන පුළුවන්. කොහොම හරි භාග භාවිත ගණක් එනවා. හරි විභාගයේ භාග භාවිතයක් එනවා. ඒ නිසා ඒක සැලකිල්ල ගන්න. හරිද? right 4 වෙනි ගාන බලමු එහෙනම්. simple A. මල්ලක සරව සම රතු බෝල 3ක් හා නිල් බෝල 2ක් ඇත.
එම මල්ලෙන් අහඹු ලෙස බෝලයක් ඉවතරගෙන එහි පාට සටහන් කරගෙන මල්ලට දමා නැවතත් අහඹු ලෙස බෝලයක් ඉවතරගෙන පාට සටහන් කරගනු ලැබේ. එතකොට එයා කොටු දැල දීලා තියෙනවා මෙහෙම අපිට ලේසි ඒ නිසා මම කලින් සාකච්ඡා කරනකොට කිව්වා කොටු දැල දැන් දැනගත්ත නැතා කරන හොර වැඩේ කිව්වම කලින් හිටියනම් දෙවෙනි වාරේ එනකන් මේ වැඩේ කරන්න පුළුවන් කියලා මම කිව්වා. කොටු දැලක් තිබුණොත් දෙන්නයි දිනේ වැඩි. සිද්ධාලේ පාත මොදකන් දිනවා වගේ දෙන්නයි දී. එතකොට පස්සේ ආපසු දාලා මේක පළමු ගැනීමනේ. මේක පළමු මේක දෙවන ගැනීම. ආපු දාන නිසා මේ කතිර ටික ඔක්කොම එනවා කියලා මම පැහැදිලි කරා කලින් දවසක. ඊටම නැති අර තියෙන්නේ මේ කතිර ටික ඔක්කොම ගහගෙන යනයි තියෙන්නේ. හරි සම්භාවිත අපි ඉගෙන ගන්නේ ආය නැවත 11 තුන්වෙනි වාරයේදී ඔන්න ඔය විදිහට ඔක්කොම ටික එනවා. පළවෙනි රෝමි ලක්ෂණය එකට ඔහොම එන්න ඕනේ. රෝමි ලක්ෂණයෙන් දෙක වාර දෙකේදීම එකම වර්ණයෙන් යුත් බෝල ලැබීම කිව්වහම පුතේ මේ පළවෙනි වතාවේ රතු පාට ලැබීම. මේ තුනක්. දෙවෙනි වතාවේ රතු ලැබීම මේ ටික ඔන්න ඔය කියනවා. නිල් ලැබීම මේ ටික එනවා. හරි ඔන්න ඔය ටික තමයි එන්න ඕනේ. ඒතර ඔක්කොම ලක්ෂණ මෙතන 25යි. ඔක්කොම ලක්ෂණ 25යි 25න් පුතේ මෙතන 9යි 4යි 13යි. 25න් 13යි. කො එක හරියයි 25න් 13 ආපුවයි. right ඊට පස්සේ B කොටස ඉහත පරීක්ෂණයෙන් පළමු ලබා ගන්නා බෝලේ රතු පාට එකක් වූයේ නම් පමණක් මලට දමා නැවත අහඹු ලෙස බෝලයක් ගන්නවලු. එන පුතේ රුක් සටහනක් ඇඳුත් එහෙම රතු ලැබෙනවා නිල් ලැබෙනවා. රතු ලැබීමේ සිද්ධිය 5න් රතු ඒවා තිබ්බේ 3යි නිල් ඒවා තිබ්බේ 2යි. මේ තමයි පළමු ගැනීම රුක් සටහනේදී පළමු ගැනීම. රතු ලැබුණොත් විතරක් පුතේ ආපහු මලට දාලා නැවත බෝලයක් ගන්න. එහෙනම් රතු සිද්ධියේ විතරයි අපි ලියන්නේ මේක නිල් එකට ලියන්නේ නැහැ. ඔන්න ඔයම මේකට අත්තක් එන්නේ නැතුව තමයි රුක් සටහන ඉන්න ඕනේ. ඉතින් ආපහු දාපුවාම 5න් 3යි 5න් 2යි. ඔක තමයි රුක් සටහන වෙන්නේ. අපෙන් අහනවා දැන් ඔය පළවෙනි එකනේ මේක දෙවන ගැනීම මෙතන ලියන්න. හරි ඔතනින් තමයි සිද්ධි දෙක වෙන් වෙන්නේ. එහෙම කඩේදී නාදින්න ඕනේ නැහැ. මේ මාතෘකා දෙක ලියන්න. දෙවෙනි එක. එමගින් වාර දෙකක් එකිනෙකට වෙනස් වර්ණ වලින් බෝල ලැබීම. එකිනෙකට වෙනස් කියනකොට රතු නිල් ලැබෙනවා. වාර දෙකේ එකිනෙකට වෙනස් වර්ණ වලින් යුත් බෝල ලැබීමේ සම්භාවිතය රතු ලැබෙන නිල් ලැබෙන්න ඕනි. 5න් 3 ගුණ කිරීම 5න් 2 විතරයි එතන එන්නේ. ඒතකොට 25න් 6යි. 25න් 6යි. රුක් සටහන මෙතන මේ අත් අඳින්නේ නැහැ. හරි ලකුණු දෙන විදිහ බලමු. කතිර ටික ඔක්කොම සටහන් කරනවාට පුතේ ලකුණු 2යි. ලකුණු 2යි. හරි. මේ සිද්ධිය වට කරනවට එක ලකුණක්. හරියට. මේ 25 කියලා හරේ ලියා තියෙනවා එක ලකුණක්. 13 කියලා ලාභේ ලියා තියෙනවා එක ලකුණක්. හරි. මේ මුළු අත්තම හරේ නම් එක ලකුණයි. මේ මුළු අත්තම හරේ නම් එක ලකුණයි. හරි. මෙතන අත්ත ඇඳලා නැත්තම් තව ලකුණක් දෙන්න. අත්ත ඇඳලා නැත්තම් තව ලකුණක් දෙන්න. මෙතන මේ උත්තරයට එක ලකුණයි මෙයාට එක ලකුණ. අත්ත ඇඳලා තිබ්බොත් ලකුණක් අඩු කරන්න. අත්ත ඇඳලා නැත්තම් තව ලකුණක් දෙන්න તો ලකුණු 3යි දැන්. මේක ලකුණු 2යි. හැබැයි මෙහෙම ලියා කියනොනේ උත්තරයට තිබ්බනම් එක ලකුණ. උත්තරේ විතරක් තිබ්බනම් එක ලකුණ. පස්වෙනි කොටස පස්වෙනි ප්‍රශ්නේ. ඕකට 10න් 10 තියෙන්න ඕනි. ලේසි ප්‍රශ්නයක් මේක. මට කියන්න මේකේ ලකුණු 10න් 10 තියෙන අය කො බලන්න අත උස්සන්න බලන්න.
රුක්ෂ ගණන වරදින්නේ නැති සමහර වෙලාවට නේ. අර නිල් එකකට අඳින්නේ නැති පුරුද්දට. පුරුද්දට ගණන් හදන්න එපා පුතේ. හොඳට හිතලා බලලා ඒ අවස්ථාවේ වෙන ප්‍රශ්න අනුව උත්තර දෙන්න. ජාරක වගුව මේ ජාරකයේ ඇසුරෙන් වගුව මේවා කරන්න තියෙන්නේ පොඩි වෙලාවක් දෙන්න මට ඒක ඔයගොල්ලන්ට පේන විදිහට හදාගන්න. හරි අපි බලමු දැන්. දැන් පුතේ මෙහෙම තියෙන්නේ නේද? ජාරකයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවශ්‍රය පුරවන්න තියලා කියන්නේ. දැන් මෙතන අපි බලනවා තීරුවල උස සමානද පළල සමානද කියලා බලනවා. ඒතර 25 30 තියෙන්නේ අවුලක් නැහැ 9යි උස අරන් තියෙනවා. ඒතර මේ කොටුවක් 1යි 2යි 3යි 4යි 5යි එකින් එකට යන්නේ. 15ක් දාලා තියෙනවා. එහෙනම් මෙතන අපිට දාන්න වෙනවා 10 11 12 ඊළඟට 12 එන්නේ නේ. මෙතෙන්ද 12 දාන්න වෙන සංඛ්‍යාතයට ඊළඟ එක පුතේ 5යි 6යි 7යි 8යි 8 එන්න ඕන. හරි ලකුණු දෙන විදිහ මම කියන්නම් පස්සේ. දැන් සමුච්ච සංඛ්‍යාත තීරුවත් පුරවන්න ඕනි. එතකොට පුතේ මෙතන 24යි 24ට ආපහු අපි එකතු කරන්න ඕනේ 12ක් 36යි 36ට ආපහු 8ක් එකතු කරපුවාම තමයි 44 හැදෙන්නේ. මේ ටික හරිනම් පුතේ එකකට එක ලකුණක් ගානේ දාගන්න. එකකට එක ලකුණ ගානේ දාගන්න. මේක හරි මෙයා හරි නම් ලකුණු 3යි. කොබන්නේ ලකුණු 3 තියනයි. දැන් මේකේ සංඛ්‍යාත බහුවශ්‍ය අඳින කියන පළවෙනි එකේ සංඛ්‍යාත බහුවශ්‍ය අඳිනකොට ඔයගොල්ලෝ හරි මැද ලක්ෂ ටික තමයි ආකාරය තියෙන මේක සරල වැඩක්. හරි මැද බලන්න මෙතන හරිද තියනවද කියලා මෙහෙම මේ රෝමිලකම එකට
ඔන්න ඔහොම එන්න ඕනේ. අපිට ඒක ජාරයකින් මුකුත් කරන්න නැහැ. ඔන්න ඔහොම එන්න ඕනේ. මේකේ ලකුණු දෙන්නේ මෙහෙමයි පුතේ. මෙතන මේ හරි මැද ලක්ෂ අරගෙන ඍජු කෝණාංශ වල හරි මැද ලකුණු කරලා තියෙනවා එක ලකුණයි. හරි එක ලකුණයි. මෙන්න මෙතන සහ මෙතන හරියට මැදට යා කරලා තියෙනවා. 20ට හෝ 50ට යා කරලා තියෙනවා වැරදි. 20ට යා කරලා තිබ්බොත් 50ට යා කරලා තිබ්බොත් වැරදි. මොකද මේ හරි මැදට යා කරන්නේ සංඛ්‍යාත බහුවචන දිනකොට එතන පුතේ ලකුණු 1යි. කියන්නේ ලකුණු 2යි එකට හම්බ වෙන්නේ. මෙතන ලකුණු වගුවට ලකුණු 3යි. හරි. ඒ ටික දාගන්න මොකද අපි ඊළඟ කොටස දානවා නැත්නම් ඔන්න පේන්නේ නැති වෙයි. හරිනේ. ඉවරද? ඒක හරිද? අයින් කරන්නද මේක? අයින් කරන්නද? right. ඊට පස්සේ පුතේ බලමු අපි ඕකේ අඳින්න කියලා තියෙනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කියලා මෙන්න මෙහෙම දීලා තියෙනවා. ඒකල මධ්‍යස්ථය හොයන්න තියෙනවා. හරි දැන් මේක මම මෙහෙම ගත්තේ ඔයගොල්ලන්ට පැහැදිලිව මේක පේන්න ඕන නිසා පුතේ සමුච්චිත සංඛ්‍යාත වක්‍ර අඳිනකොට අපි අර වගුවේ දේවල් ටික ඕනි වෙනවා. අපිට මෙතන තිබුණේ තිස් 6 තිබුණේ, මෙතන 8 තිබුණේ, මෙතන තිබ්බේ 12 කොහොමද තිබුණේ. දැන් පුතේ මෙන්න මෙයත් එක්ක ඉහළ සීමාවත් එක්ක සමුච්චිත සංඛ්‍යාත තමයි අපි ලකුණු කරන්න ඕනේ. ඒතකොට 30ත් එක්ක 9. 9 කියලා කියන්නේ දැන් මේ කියන්නේ මේ බලන්න කොටු 1යි 2යි 3යි 4යි 5න් යන්නේ. එහෙනම් 9 කියලා කියන පුතේ ඔන්න ඔය මෙන්න මෙතන වෙන්න එපා. ඔන්න 30 9 කියන තිත තිබ්බම. ඊපස්සේ 35ට අපි ගන්න ඕනේ 24. 35ට 24 ගන්නවා. 35ට 24 ගන්නකොට පුතේ කොටු දෙකක් ගන්න ඕන. ඔන්න 22 මෙතන තිබ්බොත් මෙන්න මෙතෙන් දෙන්න ඕන 24 වෙන්න. ඒ වගේම 40ට 36 ගන්න ඕනේ. 40ට 36 ගන්නකොට 30 තියෙන මෙතන 30 තියෙන මෙතන. එතකොට 32 34 36 කියන්නේ මෙතෙන් දෙන්න ඕනේ. ඊට පස්සේ 45ට පුතේ 44යි. 45 වෙලා කොටු දෙකක් වැඩිපුර යන්න ඕනි. මෙන්න මෙතෙන් එන්න. එතන ලකුණු කරලා තියෙනවා 44 පැහැදිලිව එන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙන්න මෙතෙන්ද යා වෙන්න ඕනේ. කෙලවරට යා වෙන්නත් එපා. දැන් වක්‍රය අඳිනකොට ඔන්න ඔහම ඇදලා තියෙන්න ඕන. ඒතකොට ලකුණු දෙන්නේ මෙහෙමයි. මම වෙන පාටින් එක ලියන්න ලකුණු දෙන විදිහ. මෙන්න මෙතන පුතේ යා වෙලා තියෙනවා නම් එක ලකුණයි. ඒතකොට මෙන්න මේ හරි තැන් වල තියෙන්න ඕනේ. 30ට උඩින්ම මේ ලක්ෂයේ ලකුණු වෙලා තියෙනවා. හරි 35ට මෙතන ලක්ෂය. හරියට ඒ කියන තැන් වල මෙන්න මේ ලක්ෂ ටික ලකුණු වෙලා තියෙන්න ඕනේ. ඒ ලක්ෂ වලට ලකුණු 1යි. දැන් මම මේ මවුස් එකෙන් අදපු නිසා මේක කැතර තියෙන්නේ. වක්‍රේ සුමටව තියෙන්න ඕනේ ලකුණු 1යි. වක්‍රේ සුමටව තියෙන ලකුණු 1යි. ඒ කියන්නේ මෙතෙන් ලකුණු ඔක්කොම ඔයගොල්ලොන්ට ලකුණු 3ක් එනවා. ලකුණු 3යි. හරි. දැන් අපිට කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථය හොයන්න කියලා. මධ්‍යස්ථය හොයන්න කිව්වහම පුතේ මෙතනින් හදන්නම් මම මධ්‍යස්ථයේ
පිහිටීම එන්නේ ඔතන දත්ත 44ක් තියෙනවා. ওই 44 හරියටම බෙදන්න ඕනේ කීයද? දෙකේ. එතකොට එනවා අපිට උත්තරය 22 වැනි අය ගණන කියලා. හරි 22ට තමා මධ්‍යස්ථය තියෙන කියලා එනවා. දැන් අපි කරන්නේ සමුචය සංඛ්‍යාත පැත්තේ මෙන්න මෙතනින් ගන්න ඕන හරියටම. ඔයගොල්ලෝ මේක අඳින්න පුළුවන් කොටුළු කඩදාසියක දැන් ඔයගොල්ලෝ මේක print out ගන්න බැරි වෙන්න ඇතිනේ. ඒතර මෙහෙම ගාන්න පල්ලෙහාට එන්න. මෙහෙම මේ මැදින් වගේ එන්නේ. ඒතර මෙතන පුතේ මේ මැදින් නෙමෙයි මම හිතන්නේ. මෙහෙම කෙලින් වෙනවනේ මෙතන 34 31 32 33 34. මෙන්න මෙතන තියෙන ආගේ තමයි ඔයගොල්ලෝ මම ඊතල දාලා තියෙන්නේ. එතන තියෙන ආගේ තමයි ලියන්න ඕනේ. මට කියන්න පුතේ මොකද්ද හරියට මැන්දාම ආවේ? එහෙම කොටු අඳන් ගත්තද එහෙම? මධ්‍යස්ථය මොකද කොල්ලෝ ඉන්නේ නැද්ද? 34 හරි 34.5 ඕන එකක්. එහෙම ආවදු නැද්ද? මේකේ මධ්‍යස්ථය 22 වෙනි එක කියලා හොයාගන්නට එක ලකුණයි මධ්‍යස්ථයට එක ලකුණයි 34 එනවා හරියටමනේ. ඔයගොල්ලෝ මේ පුතේ කොටුවකින් එක ගානේ අරන් අදින්න. එතකොට ලේසි වැඩේ. හරි. කොටුවකින් එක ගානේ අරන් අදින්න. එතකොට හරි. 34. එතකොට ඔන්න ඔහොම තමයි ලකුණු 10න් එන්නේ. ඔකේ ලකුණු 10න් 10 ගන්න පුළුවන් ලේසිම ප්‍රශ්නයක් ඒක. මම හිතනවා ඔයගොල්ලන්ට ලකුණු 10න් 10 එකේ ඇති කියලා. දැන් මේ B කොටස ලකුණු 50න් කීයද කියලා දාගන්න ඔය ටික එකතු කරලා ඒකලා බලන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ A කොටසයි B කොටසේ C න් ලකුණු කීයද කියලා අපි ඊළඟ දවසේ සම්පූර්ණයෙන්ම මේක දෙවෙනි ප්‍රශ්න පත්‍රේ ලියනවා. දැන් මම දාන්නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රේ ලියලා තියාගන්න අපි ගණන් 12ම හදන්න බලමු. එතකොට අපිට පුළුවන් ඊළඟ දවසේ ඒක සාකච්ඡා කරන්න. හරිද? ඔබ තමයි දැන් වැඩේ යන්නේ මුළු පේපර් එකම අපි සාකච්ඡා කරනවා. දිගට මේක විදිහට රැඳී ඉන්න දැන් ඊළඟ ගිය සති කරන්න බැරි වුණේ මගේ පෞද්ගලික වැඩක් නිසා. හේතුව තමයි මේ අර ෆිල්ම් එකක් නිෂ්පාදනය කරා. ඒකේ පොඩි වැඩ වගේක් තිබුණා. ඒ නිසා තමයි කරන්න බැරි වුණේ. ළඟදී මේ ෆිල්ම් එකත් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ. ඔයගොල්ලෝ වැඩ ටික කරගෙන සැහැල්ලුවෙන් විභාගයට සූදානම් වෙන්න. දැන් ඔන්න උසස් පෙළ සහ ශිෂ්‍යත්වයට දින නියම වුණා. ඒ වගේ සාමාන්‍ය පෙළටත් ඉදිරියේදී දිනයක් කියයි. එතකොට ලියන්න සූදානම්ින් ඉන්න. හරි. රයිට් එහෙනම් සැමට සුබ රාත්‍රියක්. ඊළඟ දවසේ හමු වෙමු. ලකුණු මට WhatsApp දාන්න පුළුවන් අය.